And now, live at 6:50. අයිබෝවන් රට මිලන අපේ ස්වර්ණවාහිනිය ශ්‍රී ලාංකේය අභිමානය සමගින් අද සුපුරුදු වේලාවට මෙසේ ඔබ මුණ ගැසෙනවා. සූදානම් අද දවස උණුසුම් කළ පුවත් කිහිපයක් ගැන ඔබට කියන්න. අප මුලින්ම දේශීය කොවිඩ් තත්ත්වය පිළිබඳවයි විමසා බලන්නේ. COVID-19 මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත තවත් 14 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ නවතම පර්යේෂණ වාර්තාවට අනුවයි. මේ අතර අදත් මෙරටින් COVID-19 ආසාදිතයන් 1010 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. තවත් COVID-19 ආසාදිත මරණ 34ක් ඊයේ සිදු වූ බවට අද තහවුරු කෙරෙනු අතර ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 3191ක් දක්වා ඉහළ ගියා. මෙරට තුළ පැතිරෙන COVID-19 වෛරස් ප්‍රභේද පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ සිදු කළ නවතම පරීක්ෂණ වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයට බහර දී තිබෙනවා. COVID-19 මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත තවත් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව එම වාර්තාවට අනුව අද තහවුරු වුණා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ එම ආසාදිතයන් කොළඹ මහනගර සභා සීමාව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය කරාපිටිය ශික්ෂණ රෝහල සහ කොළඹ පෞද්ගලික රෝහලකින් වාර්තා වී ඇති බවයි. කොළඹ පෞද්ගලික රෝහලකින් වාර්තා වූ ඩෙල්ටා ප්‍රභේදයේ සහිත ආසාදිතයා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි තහවුරු වී ඇත්තේ. කෙසේ වෙතත් අදාළ පුද්ගලයන් පදිංචි ස්ථාන සහ ඔවුන්ගේ තොරතුරු නිශ්චිත ලෙස හඳුනා ගැනීම සඳහා මේ වන විට වසංගත රෝග විද්‍යාංශය පියවරගෙන ඇති බව ඔහු පැවසුවා. එම ආසාදිතයන්ගේ නිශ්චිත තොරතුරු කඩිනමින් හඳුනාගෙන ඔවුන්ගෙන් ඩෙල්ටා වෛරසය සමාජයට පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මීට පෙරද දෙමටගොඩ ප්‍රදේශයෙන් COVID-19 ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයන් 5 දෙනෙකු හඳුනා ගැනුණා. මේ අතර ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇති ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයන් මෙරටින් හඳුනා ගැනීමත් සමග COVID-19 ව්‍යාප්තිය තීව්‍ර වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ වහාම සැලකිය යුතු පිරිසක් එන්නත් කරුණයට ලක් කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතු බවයි. ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ ආසාදිත පොකුරු දිවයින පුරා බෙහෙීමේ හැකියාවක් තිබෙනවා නේද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ තියෙන බව දැන් අපි දන්නවා. මේක අපිට ඇහැට පෙනෙන්නේ නැහැ. අපිට ඉන්න රෝගියාව එලිපිට අඳුනා ගන්න බෑ. මේ ප්‍රභේදය ශරීරගත වූ අය අනන්තවත් ඉන්න පුළුවන්. ඒ අය සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දොත්, ඒ වගේම ඒ අය ආශ්‍රය කරන අය සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දොත් මේ රෝගය බෝ කිරීමට දායක වෙන්න පුළුවන්. දින දෙකක් තිස්සේ පැවති හෙද වර්ජනය අද අවසන් වදී සෞඛ්‍ය සේවයේ පරිපූර්ණක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අදාළ වෘත්තීන් 15ක සෞඛ්‍ය සේවකින් අද පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා. හෙද සේවයේ වෘත්තී ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමේදී වෘත්තීන් 15කට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් ආරම්භ වර්ජනයේ හේතුවෙන් සුපුරුදු පරිදි යලිත් රෝගීන් පීඩාවට පත් වුණා. මේ අතර හෙද වර්ජනය අද පෙරවරු 7ට අවසන් වුණේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කළ ඉල්ලීම් 7න් 5කට විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගැනීමත් සමගයි. ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් දෙවයිනේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල හෙද කාර්ය මණ්ඩල ආරම්භ කර තිබූ අසනීප නිවාඩු වාර්තා කිරීමේ පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරු 7ට අවසන් කළා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා හෙද සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටි අතර දින දෙකක් පැවති වර්ජනය හේතුවෙන් දෙවයිනේ රෝහල් බොහෝමයක සායනික සහ සෞඛ්‍ය කටයුතු වලට දැඩි බලපෑම් ලැබුණා. මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමග ඊයේ පසුරවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉදිරිපත් කළ ඉල්ලීම් 7න් 5කට කඩිනම් විසඳුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවරගෙන තිබෙනවා. මේ අතර හෙද සේවයේ වෘත්තීය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමේදී සෞඛ්‍ය සේවයේ පරිපූර්ණක සහ අතුරු වෛද්‍ය වෘත්තීන් 15කට අසාධාරණයක් සිදු ඇති බවට චෝදනා කරමින් වෘත්තීය සමිති 13ක් අද පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා. වර්ජනයට වෛද්‍ය රසායනාගාර ශිල්පීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, ඖෂධවේදීන්, බහුත චිකිත්සක හා වෘත්තීය චිකිත්සකවේදීන් සහ අතුරු වෛද්‍ය සේවාවට අයත් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව සිටිනවා. වර්ජනය හේතුවෙන් ඇතැම් රෝහල්වල අද ක්‍රියාත්මක වූ එන්නත් කරන වැඩසටහන්වලටද බාධා එල්ල වූ අතර රෝගීන්ද තවදුරටත් අපහසුතාවට පත් වුණා.
ආයිත් සෞන්දර්යයට අයිල බලන්නලු නැත්තම් ගෙවලා ගන්නලු. ડોක්ටර් බැලුවා බේත් දෙන්නලු. බේත් දෙනා එස්ටයි කි. අපිට නැතිකම නිසා නේද අපි රජේ රෝහලක බේත් ගන්න නැත්නම් ඒ රෝහල වැඩක් නැහැ නේ මාත්. බෙහෙත් දෙන්නේ නැති එක අසාධාරණයි. නමුත් ඒගොල්ලන්ටත් මොකක් හරි අසාධාරණයක් වෙලා ඇතිනේ. අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට සහ හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් ඉන් නිදහස් කිරීමට කටයුතු කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. මේ අතර පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති නොතකා විවෘත කර තැබෙන පාරිභෝගික මධ්‍යස්ථාන සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස්මාලා කඩකල පුද්ගලින් 563 දෙනෙකු ඊයේ දිනේදීද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඒ අනුව නිරෝධායන නීති කඩකල පුද්ගලින් 46823 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. සතිය අන්තයේ පාටි සාද පැවැත්වීම ඒ වගේම මහජනතාව එකතු වීම සිදු වෙනවා නම් එවැනි කරුණු සම්බන්ධයෙන් සොයා බලා වහාම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. පළාත් අතර සංචරණය සීමා කර තිබෙනවා. යම් යම් ආයතන පවත්වාගෙන යාමේදී දැඩි නිර්ණායක සහ කොන්දේසි පනවා තිබෙනවා. විශේෂයෙන්ම සුපිරි වෙළඳසැල් පාරිභෝගික මධ්‍යස්ථාන. ඒ අනුව ක්‍රියා කිරීමට සියලු පාර්ශවයන් වග බලා ගත යුතු වෙනවා. මේ අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සහ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි වෙළඳුන් සහ පාරිභෝගිකයන් රැසක් නිරෝධායන නීති කඩ කරමින් ක්‍රියා කරන ආකාරය අදත් දැක ගැනීමට හැකි වුණා. මාස නෑනේ. ඉහළ සම්ප්‍රේෂණ තත්ත්වයක් පෙන්නුම් කරන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙවන විට ලොව රටවල් සහ කලාප 98ක් ආශ්‍රිතව පැතිර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ සමගින් ලොව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳවයි මේ විමසා බැලීම. ඒ අද දවසේ වඩාත් අවධානයට ලක් වුණු පුවත් කිහිපයක් ඒ ගැන වැඩි විස්තර සමගින් රාත්‍රී 8ට අප ඔබ මුණ ගැහෙනවා.